ව්‍යුහගත රචනා ප්‍රශ්න පේපර් එකේ අපි අද කතා කරන්නේ එතකොට ප්‍රධානම පළවෙනි ප්‍රශ්නේ ලුයිස් ව්‍යුහ සම්බන්ධව තමයි තියෙන්නේ. පළවෙනියටම තියෙන්නේ ICL3. ICL3 ගේ ලුයිස් ව්‍යුහය අඳින්න ඕන. මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත් ඍණතාවයේ අඩු කෙනා. විද්‍යුත් ධන කෙනා තමයි මධ්‍ය පරමාණු. මොකද ක්ලෝරීන්ලා හැලජන කවුරුවත් මධ්‍ය පරමාණුව වෙන අවස්ථා තියෙනවා හැලජනත් එක්කම. මෙතන අයඩින් මධ්‍ය පරමාණු වුණා හැලජනයක් එක්ක. පැහැදිලි නේද? ඒතර හැම වෙලාවෙම මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත් දාන කෙනා. හැබැයි හයිඩ්‍රජන් ෆ්ලෝරින්ලා හැර ෆ්ලෝරින් කොයිම වෙලාවක මධ්‍ය පරමාණු වෙන්න බෑ. විද්‍යුත් ඍණම කෙනා ඒ වගේම හැලජන් ගත්තොත් බන්ධන එකක් තියාගත්තාම තමයි ඒගොල්ලන්ගේ අට සම්පූර්ණ වෙන්නේ. එහෙනම් ඊට පස්සේ බලන්න බන්ධන සටහන් කරාට පස්සේ අයඩින්ගේ සංයුක්තා කවච ඉලෙක්ට්‍රෝන කීයද? අයඩින් 7 වෙනි සර් කෙලින්ම ඔය හැඩය ගන්නේ කොහොමද? මොකක්ද? කෙලින්ම හැඩය ගන්නේ. හරි. දැන් මම හැඩය දන්නවා මේකයි කියලා. ඕගොල්ලෝ නම් එකපාර හැඩය ගන්න තේරෙන්නේ නැහැනේ. දැන් ඕගොල්ලෝ ගන්න ඕනේ මෙහෙම එන. මම හැඩය අඳින්න නැතුව ඉන්නවනේ. ඔන්න අයඩින් Cl3 ඕන ඇඳා. ඊට පස්සේ කාණ්ඩේ බලන්න 7 වෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන 7ක් ඉන්නවා. එහෙනම් 3යි 5යි 7යි. බලන්න සිග්මා කීයද? සිග්මා 3යි. සිග්මා බන්ධන 3ක් තියෙනවා අයඩින් වලට. එකසර කීයක් තියෙනවද? එකසර කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල 2යි. එහෙනම් ඔක්කොම සිග්මා ධන එකසර විකර්ෂක ඒකක 5යි. 5න් 3ක් බන්ධන. 5න් 3ක් තමයි සිග්මා බන්ධන වෙන්නේ. එහෙනම් හැඩය මොකක්ද? T හැඩය. 5න් 5ක් බන්ධන නම් ත්‍රිආනති දී පිරමිඩ. 5න් 4ක් සිග්මා නම් මම මේක සමීකරණයකින් දුන්නා. පල්ලෙහා එක කියන්නේ සිග්මා ධන එකසර. මම භාග විදියට මේක උගන්වන්න නැති ඔයගලන්ට උඩ තියෙන්නේ සිග්මා. 5න් 5 නම් ත්‍රිආනති දී පිරමිඩ. 5න් 4 නම් සීසෝ. 5න් 3 නම් ටී හැඩය. 5න් 2 නම් රේඛීය. ඒ කියන්නේ විකර්ෂක ඒකක පහක් තිබිලා එතනින් පහක්ම සිග්මා වෙලා එකසර නැත්තම් ත්‍රිආනති දී පිරමිඩ. සිග්මා එකසර පහක් තිබිලා සිග්මා 4යි එකසර එක යුගලකුයි තිබ්බොත් සීසෝ. සිග්මා ධන එකසර ඔක්කොම පහක් වෙලා එතනින් සිග්මා 3කුයි එකසර යුගල් දෙකකුයි තිබ්බොත් ටී හැඩය. සිග්මා එකසර පහකුයි එතනින් සිග්මා දෙකකුයි තිබ්බොත් එකසර 3ක් තිබ්බොත් ඒක රේඛීය. එහෙනම් මෙතන බලන්න 5යි. 5න් 3යි සිග්මා තියෙන්නේ. එහෙනම් හැඩය තේරෙන්න ඕනේ මේක ටී හැඩය කියලා. ඕගොල්ලන්ට එකපාර අඳින්න බැරි හින්දා මුලින් මෙහෙම ඇඳගෙන පස්සේ හරි හැඩයට අඳින්න. පළවෙනි කොටසේ අහන්නේ විකර්ෂක ඒකක ගන්න. විකර්ෂක ඒකක කියන්නේ සිග්මා ධන එකසර. සිග්මා ධන එකසර යුගල. දැන් මෙතන සිග්මා බන්ධන 3යි එකසර යුගල 2යි. මෙතන විකර්ෂක ඒකක කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන යුගල ගණන. මොකක්ද? විකර්ෂක ඒකක කියන්නේ විකර්ෂක ඒකක කියන්නේ සිග්මා බන්ධන ගණන ධන එකසර යුගල වලට. සිග්මා බන්ධන ගණන ධන බන්ධන වලට සහභාගී නොවු ඉලෙක්ට්‍රෝන යුගල වලට කියන නමක් තමයි විකර්ෂක ඒකක. අපි විකර්ෂක ඒකක ගණන යටතේ කතා කරේ විකර්ෂක ඒකක ජ්‍යාමිතියක් ගැන. එතකොට සිග්මා තියෙනවා මෙතන 3ක් එකසර යුගල 2යි. එහෙනම් එකතුව කීයද විකර්ෂක ඒකක? 5යි. ඊට පස්සේ අහන මධ්‍ය පරමාණු වලට බන්ධන ගණන. මධ්‍ය පරමාණු වලට බන්ධන කීයද ඔක්කොම? ඔක්කොම බන්ධන 3යි. ඊට පස්සේ අහනවා පයි බන්ධන. දිත්ත බන්ධන නැහැ. එහෙනම් මෙතන පයි බන්ධන බිඳුවක්. අවකාශයේ ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය අහනවා. ජ්‍යාමිතිය මොකක්ද? අපි ජ්‍යාමිතිය ගත්තේ කොහොමද? විකර්ෂක ඒකක ජ්‍යාමිතිය. විකර්ෂක ඒකක ගණන මත තමයි ජ්‍යාමිතිය තීරණය වෙන්නේ. එහෙනම් විකර්ෂක ඒකක එකතුව දෙක නම් මොකක්ද ජ්‍යාමිතිය? රේඛීයයි. 3 නම් තලීය ත්‍රිකෝණාකාරයි. 4 නම් චතුස්තලීයයි. 5 නම් ත්‍රිආනති ද්වි පිරමිඩාකාරයි. 6 නම් අෂ්ටතලීය. එහෙනම් මෙතන කීයද?
විකර්ෂක එක කීයද මෙතන 5යි එහෙනම් මොකද්ද විකර්ෂක එකක් ජ්‍යාමිතිය 5 නම් ත්‍රියානති G පිරමිඩාකාර හැඩය අපි ඇඳා මේක ඇඳලා තියෙන්න ඕන හැඩයට මෙහෙම ඇඳුත් වැරදි හරි හැඩය ගන්න ඕන මුහුම්කරණය අහනවා ඊට පස්සේ කොහොමද මුහුම්කරණය ගන්නෙ මුහුම්කරණයත් මම කෙටි ක්‍රමයක් කියා දුන්නා මතකද කෙටි ක්‍රමය මුහුම්කරණය අඳුරගන්න කෙටි ක්‍රමය මොකක්ද මුහුම්කරණය මම කිව්වා සරලව මතක තියාගන්න කිව්වා සිග්මා ධන එකසර ගණන අනුව සිග්මා එකසර එකතුව 2 නම් මොකක්ද මුහුම්කරණය SP S එකයි B එකයි 2 වෙන්නේ 3 නම් සිග්මා එකසර එකතුව 3 නම් S එකයි P 2යි SP2 මුහුම්කරණය එකතුව 4 නම් S එකයි P 3යි එකතුව 5 නම් S එකයි P 3යි එහෙනම් මෙතන 4යි D එකයි 6 නම් එකතුව S එකයි P හැම වෙලාවෙම 3යිනේ කාක්ෂික තියෙන්නේ එහෙනම් D 2යි නම් මෙතන බලන්න සිග්මා ධන එකසර කීයද සිග්මා 1යි 2යි 3යි සිග්මා 3 එකසර යුගල 2යි එහෙනම් කීයද එකතුව 5යි එහෙනම් මොකක්ද මුහුම්කරණය SP 3D ඊළඟට තව වැදගත් කරුණක් හැම වෙලාවෙම මේ අපි ගත්තොත් හයිඩ්‍රජන් මුහුම්කරණයක් සිද්ධ වෙනවද හයිඩ්‍රජන් මුහුම්කරණයක් වෙන්නේ නැහැ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන එකක් ඉන්නවනේ නේද හයිඩ්‍රජන් හැම වෙලාවෙම ඉන්නේ 1s සාක්ෂිකය විදියට ක්ලෝරින්ලා හැලජන ගත්තොත් කෙලවරට එන කට්ටිය කොයිම වෙලාවකත් මේ අගට එන හැලජන කවුරුවක්වත් මුහුම්කරණය වෙන්නේ නැහැ මොකද එක බන්ධනයෙන් තියා ගන්න ඕනේ ඒ ඉලෙක්ට්‍රෝනේ ඉන්නවනේ හයිඩ්‍රජන්ගේ තනි ඉලෙක්ට්‍රෝනයක් නේ එහෙනම් මුහුම්කරණයක් වෙන්න ඕනේ නැහැ මුහුම්කරණයක් වෙන්නේ ඉලෙක්ට්‍රෝන අර උචිත පරිදි නැත්තම් දැන් CH4 ගේ කාබන් බන්ධන 4 හදාගනිද්දි කාබන්ගේ අග ඉන්නේ 2s2 2p2 විදියට එහෙනම් 2s2 දෙක යුගලක් විදියටයි 2p2 දෙක අනි ඉලෙක්ට්‍රෝන විදියටනේ එහෙනම් මෙතන මේ තනි එක්කෙනෙක් විදියට නෑනේ මේ කට්ටිය අනේ ඒකින්ද මේගොල්ලෝ තනි ඉලෙක්ට්‍රෝන 4ක් හදාගන්න මුහුම්කරණය ක්‍රියාවලියක් වෙන්න ඕන නමුත් හයිඩ්‍රජන් කොයිම වෙලාවක මුහුම්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ ඇයි උචිත විදියට ඉලෙක්ට්‍රෝන ඉන්නවා තනි එකක් නේ ක්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් අයඩීන්ලා මධ්‍ය පරමාණු නොවන අවස්ථාව දැන් මෙතන නම් අයඩීන් මධ්‍ය පරමාණු වුණා මධ්‍ය පරමාණු වෙන්නේ නැත්තම් ක්ලෝරින්ට මුහුම්කරණයක් වෙන්න ඕනේ නැහැ එහෙනම් එයාගේ ඉන්නේ 2p නුමුහුම් කාක්ෂික විදියට හැම වෙලාවෙම කෙලවරකට ඉන්න අය ක්ලෝරින් ගත්තොත් 3p නුමුහුම් කාක්ෂික විදියට බ්‍රෝමීන් 4p නුමුහුම් කාක්ෂික විදියට අයඩීන් 5p නුමුහුම් කාක්ෂික විදියට නමුත් මෙතන අයඩීන් මධ්‍ය පරමාණු වුණ හින්දා බන්ධන එකක් නෙවෙයි බන්ධන මෙයාට තුනක් හදාගන්න ඕන වුණා ඒකින්ද අයඩීන් මුහුම්කරණයට ලක් වුණා මුහුම්කරණය නම් සරලව මතක තියාගන්න පුළුවන් ඕගොල්ලන්ට සිග්මා බන්ධන ගණන දන එකසර එකතු වෙන එකසර යුගල එකතු වෙන CH3 ධන CH3 ධන වල ලුයිස් ෆිල්ප් කාබන් කියන්නේ හතරවෙනි කාණ්ඩේ එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන 4යි මෙතන මධ්‍ය පරමාණු වෙන්න ඕනේ හැම වෙලාවෙම එහෙනම් කාබන් මොකද මෙතන විද්‍යුත් ඍණතාවය අඩු කෙනානේ මධ්‍ය පරමාණු උනේ විද්‍යුත් ඍණතාවය වැඩි කෙනා හේතුව මොකක්ද හයිඩ්‍රජන් කොයි වෙලාවකවත් මධ්‍ය පරමාණු වෙන්න බෑ හයිඩ්‍රජන්ට එක බන්ධනය තියාගන්න පුළුවන් ක්ලෝරින්ට එක බන්ධනය හැම වෙලාවෙම තියාගන්න පුළුවන් එහෙනම් ඒගොල්ලෝ කොයි වෙලාවකවත් මධ්‍ය පරමාණු වෙන්නේ එහෙනම් කාබන් එක හයිඩ්‍රජන් 3 එහෙනම් ඒ වගේම මෙතන ධනාරෝපණයක් ඉන්න එහෙනම් ධනාරෝපණය තියෙන්නේ කාටද කාබන්ට ඒ කාබන්ට බන්ධන තුනට ඉලෙක්ට්‍රෝන 3යි තනි ඉලෙක්ට්‍රෝනය තමයි මේ ඉවත් කරලා තියෙන්නේ විද්‍යුත් ඍණ කෙනාට තමයි මෙතන ධන පරමාණු ධනාරෝපණය ඇවිල්ලා තියෙන්නේ මේක අස්ථායි එහෙනම් පැහැදිලිද හැබැයි බලන්න මෙයාගේ හැඩය මොකක්ද සිග්මා ධන එකසර නෑ 3යි එහෙනම් ඔක්කොම එකතුව 3ම සිග්මා එහෙනම් මොකක්ද හැඩය තලීය
ත්‍රිකෝණාකාරයි. පළවෙනි කොටසේ අහන්නේ අපේ විකර්ෂක ඒකක ගණන. විකර්ෂක ඒකක කීයද? සිග්මා ධන 1 සර. විකර්ෂක ඒකක 3යි. ඊළඟ එකේ අහනවා මධ්‍ය පරමාණු වටා බන්ධන ගණන. මධ්‍ය පරමාණු වටා බන්ධන කීයද? 3යි. ඊට පස්සේ අහනවා පයි බන්ධන ගණන. පයි කීයද? 0යි. පරමාණු දෙකක් අතර තියෙන සිග්මා බන්ධන විතරයි. එතන තනි බන්ධන එහෙනම් සිග්මා විතරයි තියෙන්නේ. ඊළඟට අහනවා ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය. 3 නම් ජ්‍යාමිතිය මොකක්ද? තලීය ත්‍රිකෝණාකාරයි. මෙතන හැඩයක් තලීය ත්‍රිකෝණාකාරයි. මුහුම්කරණය 1 2 3යි. 3 නම් මුහුම්කරණය මොකක්ද? sp2 මුහුම්කරණයක් සිද්ධ වෙන්නේ. ඒකම අහන ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකය හොයන කෙටි ක්‍රමයක් කියලා දීලා ඇති. විද්‍යුත් ඍණතාව වෙනස අනුව ධන ඍණ දාගන්න. එහෙනම් කාබන්ගේ 2.5යි මෙයාගේ 2.1යි. එහෙනම් විද්‍යුත් ඍණ කෙනා ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා ඍණ වෙනවා. බන්ධන 3ේ ඍණ 3යි. මුලින්ම කරන්නේ ඔක්සිකරණාංක කෙටි ක්‍රමය මොකක්ද? ඔක්සිකරණාංකය හොයන කෙටි ක්‍රමය තමයි විද්‍යුත් ඍණතාව වෙනස අනුව සිග්මා හා පයි බන්ධන වලට අදාළව ධන ඍණ ගන්න. එහෙනම් මෙතන විද්‍යුත් ඍණ වෙන්නේ කාබන් 2.5. එහෙනම් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන අදිනවා. ඍණ වෙනවා මෙයා කාබන්. බන්ධන 3කින් නම් ඍණ 3යි. ඊළඟට එකතු කරනවා. එයාට ආරෝපණයක් තියෙනවා නම් ආරෝපණය ලකුණ සමග එකතු කරනවා. මෙයාගේ ලකුණ කීයද? ධන 1යි. එහෙනම් කාබන්ගේ ඔක්සිකරණාංකය කීයද? ඍණ 2යි. කලින් ප්‍රශ්නේ ICl3. එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි කවුද? ක්ලෝරින්. එහෙනම් ක්ලෝරින් තමයි ඍණ. එහෙනම් බන්ධන 3ෙන් අයඩින් ධන 3යි ඔක්සිකරණ අවස්ථාව. ආරෝපණයක් නැහැ. එහෙනම් මෙතන කාබන්ගේ ඍණ 2යි ICl3 වල ගත්තොත් අයඩින්ගේ ධන 3යි. එහෙනම් ඔක්සිකරණ අංකය ගණිතය හැම වෙලාවෙම ලකුණත් එක්ක තමයි ආරෝපණය සලකන්නේ. නමුත් සංයුජතාවය ගණිතය අපි කිව්වා ලකුණ රහිතව ලකුණ ගැන හිතන්නේ නැහැ සංයුක්තාවය ගණිතය. ක්සෙනෝන් සම්බන්ධව ලුයිස් සිල්වර් අපි කතා කරා නිෂ්ක්‍රීය වායු සැලකුවහම හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ක්සෙනෝන්, රෙඩෝන්. නිෂ්ක්‍රීයයි කියන්නේ සංයෝග හදන්නේ නැහැ, ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් නිෂ්ක්‍රීය වායු අතරින් ක්‍රිප්ටන්, ක්සෙනෝන්, රෙඩෝන් කියන අය ඔක්සිජන් හා ක්ලෝරින් සමග ප්‍රතික්‍රියා කරලා සංයෝග හදනවා. මම ඒ යටතේ ඔයගලන්ට ක්සෙනෝන්ගේ ක්ලෝරින් එක්ක හදන එකක් ගැන කතා කරලා ඇති. මේක ලුයිස් සිල්වර්ත් අන්දලා ඇති කාලේ. දැන් මම තව සංයෝගයක් දීලා තියෙනවා අද අඳින්න. ඔක්සිජනේ ෆ්ලෝරිනේ දෙන්නම ඉන්න. මේ ඔයගොල්ලන්ට ඉනෝගනික් වලට තියෙන සංයෝග. එහෙනම් මධ්‍ය පරමාණු වෙන්නේ ක්සෙනෝන්. ඔක්සිජන් හැම වෙලාවෙම කොහොමද සම්බන්ධ වෙන්නේ ඔක්සිජන්? ඔක්සිජන් හැම වෙලාවෙම ද්විත්ව බන්ධනයකින් නැත්නම් තනි බන්ධනයක් આવොත් ඍණ එන්න ඕනේ ඔක්සිජන්ට. ඔක්සිජන් හැම වෙලාවෙම බලන්නේ 8 සම්පූර්ණ කරගන්නනේ. ඔක්සිජන්ගේ පිටත කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන 6යි. එහෙනම් ද්විත්ව බන්ධනයක් තියාගත්තොත් නේද 8 වෙන්නේ. ඔක්සිජන් තනි බන්ධනයක් තියාගත්තොත් 7යි නේද? එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් ඕන. අනේ ඒකින්ද තමයි ඔක්සිජන්ට ඍණාරෝපණයක් තියෙන්නේ. ඔක්සිජන් තනියම ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔක්සිජන්ට ඍණ තියෙන්න ඕන. නැත්නම් ද්විත්ව බන්ධනයක් තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ඔක්සිජන්ගේ 8 සම්පූර්ණ වෙන්නේ. එහෙනම් මෙතන ඔක්සිජන් අපි ද්විත්ව බන්ධන දාලා බලමු. ක්සෙනෝන්ට ප්‍රශ්නයක් එන්නේ 8ට වඩා තියාගන්න පුළුවන්. මොකද දෙවනාවර්තේ නෙවෙයිනේ ක්සෙනෝන්. එහෙනම් ඊළඟට ක්ලෝරින් දෙන්න. ක්ලෝරින් කොහොමද තනි බන්ධනයේ ඕනෙන් අෂ්ටකය සම්පූර්ණ කරගන්න. ක්සෙනෝන් 8ක් තියෙනවනේ ඉලෙක්ට්‍රෝන 1 2 3 4යි. එහෙනම් කොහොමද? 1 2 3 4. එහෙනම් යුගල දෙකක් ඉන්නවා. 6 8. මම එකපාර හැඩේ වෙන්දකින් මම හැඩේ දන්නවනේ. ඕගොල්ලෝ නම් අඳින්න මෙහෙම. ඔන්න. ඕ
8 හින්දා 2යි එහෙනම් සිග්මා දාන එකසර කීයද 1යි 2යි 3යි 4යි 5යි 5යි 5න් සිග්මා 1යි 2යි 3යි 5න් 3යි කියන්නේ මොකක්ද t හැඩය t හැඩය තමයි එන්නේ එතකොට මේ ප්‍රශ්නේදී විකර්ෂක ඒකක ගණන කීයද විකර්ෂක ඒකක කියන්නේ සිග්මා දාන එකසර සිග්මා 1යි 2යි 3යි මෙතන තියෙන අනිත් එක phi එකක් එහෙනම් 1යි 2යි 3යි සිග්මා එකසරයක් වල 2යි එහෙනම් විකර්ෂක ඒකක ගණන කීයද 5යි ඊට පස්සේ මාධ්‍ය පරමාණු වලට මුළු බන්ධන අහන්නේ එහෙනම් සිග්මා දාන phi ඔක්කොම ගන්න ඕනේ 1යි 2යි 3යි 4යි ඊට පස්සේ අහනවා phi බන්ධන ගන්න phi කීයද 1යි අවකාශයේ ජ්‍යාමිතිය මොකද්ද විකර්ෂක ඒකක පහනන් ජ්‍යාමිතිය ත්‍රිආනති ද්වි පිරමිඩාකාර ත්‍රිආනති ද්වි පිරමිඩ තමයි ජ්‍යාමිතිය වෙන්නේ හැඩය t හැඩය මුහුම්කරණය අනුමුහුම්කරණය ගන්න 1යි 2යි 3යි 4යි 5යි පහන මුහුම්කරණය s 1යි p 3යි 4යි එහෙනම් d sp3d පියරිනා හොඳට ලියලා තිබ්බා මේ කොටස් ටිකට ඉමන්ෂි ක්ලියර් තිබ්බා ඊට පස්සේ සෙනොන්ගේ ඔක්සිකරණ අවස්ථාව ඔක්සිජන් විද්‍යුත් ඍණයි එහෙනම් මෙතන බන්ධන දෙකෙන් ධන දෙකයි ක්ලෝරින් උත් මෙයාට වඩා වැඩි එහෙනම් බන්ධන ඔක්කොම 4යි බන්ධන 4ෙන් කීයද ධන 4යි ඇයි මේගොල්ලෝ වල විද්‍යුත් ඍණතාවය වැඩි ඒගොල්ලෝ වල ඍණ ඔක්සිජන් බන්ධන දෙකෙන් ඍණ දෙකයි මෙයා බන්ධන එකෙන් ඍණ එකයි මෙයා ඍණ එකයි හැබැයි සෙනොන් බන්ධන 4ෙන් ධන 4ක් හදනවා ඔක්සිකරණාංකය පැහැදිලිද එන ඔක්සිකරණාංක මුහුම්කරණ ජ්‍යාමිතිය හැඩ ඔක්කොම මේ ප්‍රශ්නෙන් ආවරණය වෙනවා මම මේ අඳින ව්‍යුහයේ බන්ධනය සෑදීමට දායක වෙච්ච කාක්ෂික මොනවද කියලා කියන්නේ ඔන්න මං සංයෝගය ඇඳා මේ තියෙන සිග්මා බන්ධනය හදන්න දායක වෙච්ච කාක්ෂික කවුද මෙතන තියෙන phi බන්ධනය හදන්න දායක වෙච්ච කාක්ෂික කවුද මෙතන තියෙන සිග්මා බන්ධනය හදන්න දායක වෙච්ච කාක්ෂකය කවුද කාක්ෂික හැම වෙලාවෙම දෙකක් දායක වෙනවා බන්ධනයක් හදන්න අපි කතා කරමු හැම වෙලාවෙම සිග්මා බන්ධන හදද්දි දායක වෙන්නේ මුහුම් කාක්ෂික හැබැයි හයිඩ්‍රජන්ගේ මේ හැලජන කට්ටියයි මධ්‍ය පරමාණුව නොවන අවස්ථාවක අයඩීන් වගේ මධ්‍ය පරමාණුව ඉන්නවා නම් ඒගොල්ලෝගේ මුහුම් කාක්ෂික තමයි හැබැයි පර්යන්තයෙන් ඉන්නවා නම් පැත්තෙන් ඉන්නවා නම් හැම වෙලාවෙම සම්බන්ධ වෙන්නේ p කාක්ෂික හයිඩ්‍රජන් කියන හැම වෙලාවෙම 1s කාක්ෂිකේ අනිත් හැමෝම සිග්මා බන්ධන හදන්නේ රේඛීය අතිච්ඡාදනයෙන් මුහුම් කාක්ෂික මගින්ම පමණයි අපි ඒවට හේතු කතා කරා හැබැයි phi බන්ධන හදද්දි හැම වෙලාවෙම නොමුහුම් p කාක්ෂික තමයි පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්නේ එහෙනම් මෙතන සිග්මා බන්ධනය හදන්නේ ෆෙනොන්ගේ sp3d මුහුම් කාක්ෂිකයයි ඔක්සිජන්ගේ sp2 මුහුම් කාක්ෂිකයයි මෙතන තියෙන සිග්මා බන්ධනය හදන්නේ ෆෙනොන්ගේ sp3d මුහුම් කාක්ෂිකයයි ෆ්ලෝරින් මුහුම් කරණයක් වෙන්නේ නැහැ ෆ්ලෝරින්ගේ 2p නුමුහුම් කාක්ෂිකයයි දැන් මම මෙතනින් තව ප්‍රශ්න ටිකක් කතා කරනවා එහෙනම් දැන් මේ සංයෝග දෙකක් මන් දීලා තියෙනවා CH4 CH3 COOBr මේ මන් නම් කරලා තියෙන බන්ධන හැදෙන්න දායක වෙච්ච කාක්ෂික මොනවද කියලා ලියන්න බලන්න අපි එතකොට කතා කරා සිග්මා බන්ධන හැදෙද්දී හැම වෙලාවෙම හයිඩ්‍රජන් හා හැලජන හැර අනිත් කට්ටියගේ දායක වෙන්නේ මුහුම් කාක්ෂික. එහෙනම් මෙතන කාබන් හි 1 2 3යි 3 නම් sp3 හතරක් නේ සිග්මා බන්ධන සග්ම බන්ධන හතරයි නේ sp3 මුහුම් කාක්ෂික තමයි දායක වෙන්නේ. හයිඩ්‍රජන්ගේ 1s කාක්ෂිකය මෙතන සිග්මා බන්ධනය කාබන්ගේ 1 2 3යි තියෙන්නේ. මෙතන 5 බන්ධනය නේ 3 නම් කාබන් හි
sp2 මුහුම් කාක්ෂිකය දන්න බ්‍රෝමීන්ගේ මුහුම් කාක්ෂික දායක වෙන්නේ නැහැ. අපි ගොව පර්යන්ත පරමාණු වෙනකොට මුහුම් කාක්ෂික නෙවෙයි නුමුහුම් p කාක්ෂික. එහෙනම් ක්ලෝරීන් ගෙන 2p, ක්ලෝරීන් ගෙන 3p, බ්‍රෝමීන් ගෙන 4p. එහෙනම් මෙයාගේ බ්‍රෝමීන් හි 4p කාක්ෂිකය තමයි දායක වෙන්නේ. ඊළඟට කාබන් ඔක්සිජන් අතර සිග්ම බන්ධනය. සිග්ම බන්ධන නම් මුහුම් කාක්ෂිකයන් වෙලා කාබන් කියනම් 1 2 3යි. කාබන් හි sp2 මුහුම් කාක්ෂිකය, ඔක්සිජන් හි 1 2 3යි. sp2 මුහුම් කාක්ෂිකය. අන්න ෆයි බන්ධන. ෆයි බන්ධන හැම වෙලාවෙම හැදෙන්නේ නුමුහුම් p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. එහෙනම් මෙතන කාබන්ගේ කාබන් කියන්නේ දෙවන ආවර්තය. එහෙනම් කාබන් හි 2p නුමුහුම් කාක්ෂිකය දාන ඔක්සිජන් කියන්නේ දෙවන ආවර්තය. ඔක්සිජන් කෙත් එහෙනම් ඔක්සිජන් හි 2p නුමුහුම් කාක්ෂිකය. පැහැදිලිද? එහෙනම් සිග්මා බන්ධන හැදෙන්නේ හයිඩ්‍රජන් හා හැලජන වල හැර අනිත් කට්ටියගේ මුහුම් කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. පයි බන්ධන හැදෙන්නේ හැම වෙලාවෙම නුමුහුම් p කාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. ඊළඟට ප්‍රශ්නයක් නම් පේපර් එකේ තියෙන්නේ SFO මධ්‍ය පරමාණු වෙන්නේ සල්ෆර් විද්‍යුත් ඍණතාවය. අඩු පරමාණුව එහෙනම් ක්ලෝරින් 4ක්. මේකෙදි සල්ෆර් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන 6ක් කියලා මතක තියෙන්න ඕනේ. එහෙනම් ක්ලෝරින් 4 ඉන්නවා. ඉලෙක්ට්‍රෝන යුගලක් ඉන්නවා 6 වෙනි කාණ්ඩේ හින්දා 1 2 3 4 5 6 වෙනි. 5න් 4ක් සිග්මා නම් සිග්මා ධන එකසර ඔක්කොම කීයද? සිග්මා බන්ධන 4යි එකසර යුගලයි ඔක්කොම 5යි. එතනින් සිග්මා බන්ධන ඉන්නේ කීයද? 4යි. එහෙනම් හැඩය මොකක්ද? සීසෝ. මං හැඩයම එකපාර ඇඳලා. ඕගොල්ලෝ ඇඳලා මේක බලලා මොකක්ද හැඩය කියලා තීරණය කරන්න. නම් මෙතන විකර්ෂක ඒකක කීයද? සිග්මා ධන එකසර 5යි. විකර්ෂක ඒකක 5යි. ඊට පස්සේ ආන්නේ සිග්මා බන්ධන ගණන. වටා බන්ධන ගණන. ඔක්කොම බන්ධන අහන්න. ඔක්කොම බන්ධන සිග්මා බන්ධන විතරයි දෙන ඔක්කොම බන්ධන 4යි. පයි බන්ධන නැහැ. පයි බන්ධන බිඳුවයි. ඊට පස්සේ ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය මොකක්ද? 1 2 3 4 5. පහ නම් ජ්‍යාමිතිය ත්‍රිආනති ද්විපිරමිඩ. හැඩය ඇඳා සීසෝ. මුහුම්කරණය 1 2 3 4 5. පහ නම් මුහුම්කරණය sp3 d මුහුම්කරණය. ඔක්සිකරණාංකය ක්ලෝරින් විද්‍යුත් ඍණයි. එහෙනම් මෙයා ඍණ මෙයා ධන බන්ධන 4ෙන් සල්ෆර් ගෙන ඔක්සිකරණාංකය කීයද? ධන 4. හරි නේද මේ ප්‍රශ්නේ? ඒ කොටස එහෙනම් ආසනික්ගේ සංයෝගය අඳිද්දි ASO4 ආසනික් පස්සන කාණ්ඩය කියලා මතක් වෙනවා. අපි පී ගුණ වලට කතා කරනවා නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික් ඇන්ටිමනි විස්මත්. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5යි තියෙන්නේ පිටත පස්සන කාණ්ඩේ. එහෙනම් ආසනික් තමයි විද්‍යුත් දාන කෙනා ආසනික් තමයි වැදට වෙන්නේ. අපි කිව්වා ඔක්සිජන්ගේ බන්ධන දෙකක් තියෙන්න ඕන නැත්නම් ඔක්සිජන් එක ඍණ එන්න ඕනේ. එහෙනම් මේ ඍණ තුන තියෙන්නේ කාගේද? ඔක්සිජන් 3ක තමයි මේ ඍණ තුන. ඒක තේරුණාද? ඔක්සිජන් නැත්නම් ඩබල් බොන්ඩ් එකකින් ද්විත්ව බන්ධනයකින් ඉන්නේ බෑ හැම වෙලාවෙම 8 සම්පූර්ණ වෙන්න. එහෙනම් එක ඔක්සිජන් කෙනෙක් ද්විත්ව බන්ධනයකින් ඉඳි අනිත් කට්ටිය ඔක්සිජන් ඍණ එක්ක ඉන්නවා. ආසනික් පස්සන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 5 මොන පහක් හරි. එහෙනම් තේරුණා නේද? ඔන්න අපි හැඩය ඇඳලා. හැඩය මොකක්ද? චතුස්තලීය. චතුස්තලීයයි හැඩය. විකර්ෂක ඒකක. විකර්ෂක ඒකක කියන්නේ සිග්මා ධන එකසර.
සිග්මා 1 2 3 4යි. එකසර නෑ එහෙනම් 4යි විකර්ෂක 1. විකර්ෂක ඒකක වෙද්දී පයි බන්ධන සලකන්නේ. ඊට පස්සේ අහන්නේ මුළු මධ්‍ය පරමාණුවට මුළු බන්ධන මධ්‍ය පරමාණුවට මුළු බන්ධන කීයද? සිග්මා 4යි පයි 1යි ඔක්කොම බන්ධන එහෙනම් 5යි. ඊළඟ එක පයි බන්ධන කීයද? 1යි. ඊට පස්සේ හැඩය වෙන චතුස්තලීය. ඊට පස්සේ අහන්නේ මුහුම්කරණය. සිග්මා ධන එකසර ගන්න 1 2 3 4 4 නම් sp3 මුහුම්කරණය. S1යි P3 වුණාමනේ 4 වෙන්නේ. සිග්මා ධන එකසර වලින්ම තමයි මම ඔයගොල්ලන්ට කියා දුන්නේ මුහුම්කරණය මතක තියාගන්න කියලා. ඊට පස්සේ ආසනික ඔක්සිකරණාංකය. ඔක්සිජන් තමයි ඍණ වෙන්නේ ආසනික ධන බන්ධන 5කින් එහෙනම් කීයද? ධන 5යි ඔක්සිකරණ අවස්ථාව. එතකොට ඔය පළවෙනි ප්‍රශ්නේ ඔක්කොම ලකුණු 17.5 එක කොටුවක් හරිනම් ලකුණු භාගයක් එනවා. ලකුණු 0.5 එක කොටුවකට. කොටු ඔක්කොම 35ක් තියෙනවා එහෙනම් 17.5න් ලකුණු ගාන දාගන්න. ඊළඟ වගුව ප්‍රධාන දැලිස් පාඩම අපි දැලිස වර්ග කතා කරා. දැලිස වර්ග තියෙනවා කියලා ප්‍රධාන වර්ග 4ක් තියෙනවා දැලිස්. දැලිසල අර්ථ දැක්වීම එක ඔක්කොම කතා කරා. දැලිසත් කියන්නේ නිශ්චිත රටාවකට අණු හරි අයන හරි විශාල ප්‍රමාණයක් ක්‍රමවත් රටාවකට ඉතා ළඟින් තදින් ඇසිරලා තියෙනවා අපි ඒකට කියනවා දැලිසක් කියලා. මේ විදිහට දැලිස් වර්ග කීපයක් තියෙනවා. පරමාණුක දැලිස. පරමාණු වලින් හැදෙන ඒවා. එකම විදිය පරමාණු වලින් හැදෙනවා අපි කියනවා සම පරමාණුක දැලිස. වෙනස් වර්ගවල පරමාණු වලින් හැදෙනවා අපි කියනවා විෂම පරමාණුක දැලිස. ඒ වගේම අණු වලින් හැදෙනවා අපි කියනවා අණුක දැලිස. සමාන අණු නම් විද්‍යුත් ඍණතාව වෙනසක් නැත්නම් අපි කියනවා නිර්ද්‍රවීය අණුක දැලිස. නිර්ද්‍රවීය අණුක දැලිස. පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවා නම් ද්‍රවණ තියෙනවා අපි කියනවා ද්‍රවීය අණුක දැලිස. ඒ වගේම ආයනික බන්ධන වලින් හැදෙන කට්ටිය ධන ඍණ ආයන වලින් ධන ඍණ විද්‍යුත් ප්‍රබල ආකර්ෂණ බල වලින් බැඳෙනවා අපි කියනවා අයනික දැලිස. ලෝහවල ලෝහ කැටායනය ඒ නිදහස් කරන ඉලෙක්ට්‍රෝනත් එක්ක හදන දැලිසට කියනවා ලෝහක දැලිස. ලෝහක බන්ධනය යටතේ මේක කතා කරා. අයනික බන්ධනය යටතේ කතා කරා අයනික බන්ධනයේ තියෙන අයනික දැලිස. ලෝහක බන්ධනවල හැදිලා තියෙන එකට කියන්නේ ලෝහක දැලිස. ඒතර පරමාණුක දැලිස යටතේ සම පරමාණුක දැලිස. කාබන් එකිනෙකට විශාල ප්‍රමාණයක් බැඳිලා හැදෙන අපි කතා කරා මේ දියමන්ති ගැන. චතුස්තලීය යෝධ ත්‍රිමාන සහසංජ දැලිස ගැන. ඊට පස්සේ ෂඩාස්ත්‍රාකාර මේ විදියට එකිනෙක විස්තර බැඳෙන එක ගැන අපි කතා කරා මිනිරන් වල ව්‍යුහය. මිනිරන් වල එක කාබන් පරමාණුවක් බන්ධන 3කටයි බැඳලා තියෙන මධ්‍ය පරමාණුව. එතකොට එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස්. ඒ සචල ඉලෙක්ට්‍රෝනයේ හින්දා තමයි මිනිරන් වලට විද්‍යුත් සන්නායකතා තාප සන්නායකතා ලැබිලා තියෙන්නේ. නමුත් දියමන්ති ගත්තොත් ඒ විදිහට සචල ඉලෙක්ට්‍රෝන නැහැ. අනේක හින්දා අපි ගත්තොත් දියමන්ති වලට විද්‍යුත් තාප සන්නායනය කරන්න බෑ. දියමන්ති කියන්නේ ඉතා ශක්තිමත් ද්‍රව්‍යයක්. දෘඪ ද්‍රව්‍යයක්. මොකද ප්‍රබල ලෙස සාසංජ බන්ධන වලින් කාබන්ගේ සංයුක්තාවක ඉලෙක්ට්‍රෝන හතරම ප්‍රබල ලෙස බැඳලා තියෙනවා. මේගොල්ලන්ගේ ස්තර විදියට බැඳලා ස්තර දෙකක් අතර තමයි දුබල වැන්ඩවාල ආකර්ෂණ බල වලින් බැඳෙන්නේ. මේවා කාබන් පරමාණු වලින් පරමාණුක දැලිස කියලා කියනවා. සමාන කාබන් පරමාණුම හින්දා මේකට කියනවා අපි සම පරමාණුක දැලිස. වෙනස් වර්ගවල පරමාණු වලින් හැදෙන ඒවාත් අපි කතා කරා. ඒ යටතේ අපි කතා කරා සිලිකා ගැන. සිලිකා හැදෙද්දි සෑම සිලිකන් පරමාණුවක් වටාම ඔක්සිජන් පරමාණු 4ක් බැඳෙනවා කියලා කිව්වා. ඔක්සිජන් පරමාණුවක් වටාම සිලිකන් පරමාණු 4කුත් යෝධ ත්‍රිමාන දැලිසක් විදියට තමයි මෙතනත් බැඳෙන්නේ. මේක එනවා විෂම පරමාණුක සිලිකා. මොකද ඔක්සිජන් සිලිකන් කියන්නේ වෙනස් වර්ගවල පරමාණු. ඊළඟට අපි කතා කරා අණුක දැලිස.
අයඩීන් ගණය ගත්තොත් අයඩීන් බැඳිලා තියෙන්නේ I2 අණු බැඳිලා නිර්ද්‍රවීය අණුක දැරිසක් තියෙනවා කියලා. ඒ වගේම සල්ෆර් වල ස්ටේට් අණු හැදෙද්දි අපි කතා කරා අණුක දැරිසක් ඇති. ද්‍රවීය අණුක දැරිස් යටතේ අපි අයිස් වල ව්‍යුහය කතා කරා. අපි අයිස් යටතේ කතා කරා ජල අණු බැඳිලා තමයි හැදෙන්නේ. හයිඩ්‍රජන් බන්ධන 4කින් මෙතන ඇති වෙනවා කියලා කිව්වා. මෙතනින් බන්ධනයයි මෙතන ඔක්සිජන්ට බන්ධනය. මේ විදිහට ත්‍රිමාණ ව්‍යුහයක් තමයි අයිස් වල අපි කතා කරන්නේ. ආයනික දැලිස් ධන ඍණ අයන වලින් හැදෙන්නේ. සෝඩියම් ධන Cl ඍණ NaCl දැලිස ගැන කතා කරා. මේගොල්ලෝගේ අපි කතා කරා විද්‍යුත් සන්නායකතාවය ගත්තොත් ඝන අවස්ථාවේ විදුලිය සන්නායනය කරන්නේ නැහැ කියලා. ඝන අවස්ථාවේ විද්‍යුතය සන්නායනය නොකර මේගොල්ලෝ විලීන ද්‍රාවණ හරි ජලීය ද්‍රාවණ හරි අවස්ථාවේ විතරයි විදුලිය සන්නායනය කරන්නේ. මොකද විදුලිය සන්නායනය කරන්න එක්ක සචල අයන ඉන්න ඕන නැත්නම් සචල ඉලෙක්ට්‍රෝන ඉන්න ඕන. පරමාණුක දැලිස් යටතේ මිලිරන් විදුලිය සන්නායනය කරනවා. මොකද නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් හිටියා. අනිත් කට්ටිය විදුලිය සන්නායනය කරන්නේ නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. අණුක දැලිස් වලත් විදුලිය සන්නායනය කිරීමක් වෙන්නේ නැහැ. සචල ඉලෙක්ට්‍රෝන නැහැ. ලෝහක දැලිස් වල ගත්තොත් ලෝහ පරමාණු බාහිර කවචයේ ඉන්න ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ධන ආරෝපිත කැටායනය ඉලෙක්ට්‍රෝනයි අතර ඇතිවන ආකර්ෂණ බලය තමයි මෙතන ඇති වෙන එක තමයි අපි ලෝහක බන්ධනයක් කිව්වේ. මේ විදිහට හැදලා තියෙන එකට තමයි අපි ලෝහක දැරිසක් කියලා කතා කරන්නේ. දැන් ලෝහ වර්ගත් විදුලිය සන්නායනය කරනවා මොකද සචල ඉලෙක්ට්‍රෝන ඉන්න හින්දා. ඔය මම කෙටි හැඳින්වීමක් කරේ මේක අපි තියරි ඔක්කොම කතා කරලා තියෙනවා. ඒ අර්ථ වීඩියෝ එකකුත් ඔයගොල්ලන්ට දීලා ඇති. ඔක්කොම තියරි ටික ගැන නැවත. මොකද මේ ටික මතක නැත්නම් නැවත වීඩියෝ එක හරි බලන්න පුළුවන්. දැන් මම යනවා ප්‍රශ්නෙට. ප්‍රශ්නේ පළවෙනියට මිනිරන් ගැන දීලා පුරවලක් දීලා තියෙනවා. එච්චර පහසු කරලා තියෙනවා උත්තර ලියන විදිය ගැන අවබෝධයක් ගන්න. මිනිරන් ගත්තාම එන සමපරමාණුක ජාලයක් විදියට තියෙන්නේ. විදුලිය සංඥායනය කරන ස්තර විදියට මොකද නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඉන්න හින්දා සාසංජ බන්ධන වලින් තමයි වැදෙන්නේ කාබන්. ඒ වගේම අපි කිව්වා අන්තර්ක්‍රියාව වැන්ඩවාල් ආකර්ෂණ බල තමයි අණු අතර තියෙන්නේ. ඒගොල්ලෝ මිනිරන් ගත්තොත් දිය වෙන්නේ නැහැ කිසිම එක. ඇයි මිනිරන් දිය වෙන්නේ නැත්තේ? ද්විමාන ව්‍යුහයක් හින්දා. හොඳට පරමාණු දැරිසක් විදියට ප්‍රබල ලෙස බැඳලා ඉන්නවනම් විදුලිය සංඥායනය කරන්න පුළුවන් උනේ විදුලිය සංඥායනය කරන්න පුළුවන් වුණා නිදහස් ඉලෙක්ට්‍රෝනයේ හින්දා. නමුත් දිය වෙන්නේ නැහැ ද්‍රවීය නිර්ද්‍රවීය කාගේවත්. ඇයි දිය වෙන්නේ නැත්තේ? කාබන් මෙහෙම ප්‍රබල ලෙස බැඳිලා ඉන්නවනම් මේගොල්ලෝ දිය වෙන්න නම් ජලයත් එක්ක බන්ධන හදාගන්න එපා. මොනවා හරි දිය වෙන්න නම් ඒගොල්ලෝ ජලයත් එක්ක බන්ධන හදාගන්න ඕනේ. බන්ධන හදාගන්න නම් තමයි අපි කියන්නේ දිය වෙනවා කියන්නේ. දැන් අපි දැන් යමු ඔය උදාහරණ ටික තමයි මම කතා කරේ. දැන් අපි යමු පළවෙනි යට දීලා තියෙනවා දියමන්ති ගැන. දියමන්ති ගත්තොත් කොහොමද ඇතින්නේ? කාබන් යෝධ ත්‍රිමාණ සාසංජ දැරිසක් විදිහට බැඳිලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකක්ද? සම පරමාණුක දැරිසක් තමයි තියෙන්නේ. ඒකේ විදුලිය සංඥායනය කරනවද? නැහැ. විද්‍යුතය සංඥායනය නොකරයි. කො ඉලෙක්ට්‍රෝන නිදහස් නෑ. මිනිරන් වල නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති බා මිනිරන් වල sp2 මොහොම් කරන්නේ. එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස්. මෙතන sp3 මොහොම් කරණයක් වෙන්නේ කාබන් වලට. ඉලෙක්ට්‍රෝන හතරම බන්ධන වලට සහභාගී වෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ මොනවද? කාබන් සහසංජ බන්ධන වලින් බැඳෙන්නේ. අපි මේ විදිහට බන්ධන අඳුරන සහසංජ බන්ධනනේ තියෙන්නේ. අණු බැඳෙනවා. දුබල වැන්ඩවාල් ආකර්ෂණ බලවලින්. ඒ වගේම ද්‍රාවිතාවය ගත්තොත් ඒකත් දිය වෙන්නේ ද්‍රාවිතාවය නෑ. දිය නොවේ. ද්‍රවීය නිර්ද්‍රවීය මොන වගේවත් දිය වෙන්නේ නෑ. මොකද යෝධ ත්‍රිමාණ සාසංජ දැරිසක් විතරින්නේ. එහෙනම් දියවීම සිදු වෙන්නේ නෑ. මොන වගේවත් දිය වෙන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් කියනවා නිර්ද්‍රවීය ද්‍රාවක තුල දිය වෙනවා. ද්‍රවීය ද්‍රාවක තුල දිය වෙනවා කියලා. ඒ කතාව මේගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ දැරිසක් විදියට යෝධ ත්‍රිමාණ සාසංජ දැරිසක් විදියට තමයි වැදලා තියෙන්නේ. ඊළඟට SiO2 සිලිකා අපි කො වැලි වල තියෙන්නේ. සිලිකා ගත්තොත් එහෙනම් මෙතන පරමාණු වෙනස්. එහෙනම් විෂම පරමාණුක දැරිසක්. විදුලිය සංඥායනය කරනවද? විදුලිය සංඥායනය කරන්නේ නැහැ. කො නිදහස් ඉලෙක්ට්‍රෝන.
මෙතන තියෙන්නේ සහසංජ බන්ධන වලින් තමයි බැඳෙන්නේ. පරමාණු අතර අන්තර්ක්‍රියා ගත්තොත් අන්තර්ක්‍රියා ඇහුවොත් ප්‍රාථමික අන්තර්ක්‍රියාව තමයි මේ සහසංජ බන්ධන කියන්නේ. ද්විතීයික අන්තර්ක්‍රියා කියන්නේ අණු අතර SiO2 අණු අතර කොහොමද බැඳෙන්නේ? දීර්ඝව ආකර්ෂණ බල. ඒ වගේම හැම එකම අපි කිව්වා දුබල වැන්ඩවාල් ආකර්ෂණ බලත් තියෙනවා කියලා. එතකොට අන්තර්ක්‍රියාව ඇහුවොත් ඕගොල්ලෝ ප්‍රාථමික අන්තර්ක්‍රියාවයි ද්විතීයික අන්තර්ක්‍රියාවයි දෙකම ලියලා තියන්න ඕනේ. කවුරුත් එහෙම ලියලා තිබ්බේ නැහැ. මේගොල්ලෝ ගත්තත් විදුලිය සංවහනය කරන්නේ නැහැ. සචල ඉලෙක්ට්‍රෝනවත් අයනවත් නැති හින්දා. ඊළඟට I2 ගත්තොත් මොන විදියද? අණුක දැලිසක්. එහෙනම් මොන අණුකද? නිර්ද්‍රවීය අණුක දැලිසක් තමයි තියෙන්නේ. මේ අයඩීන් වල විදුලිය සංවහනය කරනවද? නැහැ. ඒකෙත් විදුලිය සංවහනය කිරීමක් වෙන්නේ නැහැ. අයඩීන් බැඳෙන්නේ කොහොමද? අයඩීන් ඇතුළේ නම් ප්‍රාථමික අන්තර්ක්‍රියාව සහසංජ බන්ධන. ඕන්න මේ සහසංජ බන්ධන තෝරන්න විස්තර කරලා ලියත හැකියි. මේගොල්ලෝගේ සහසංජ බන්ධන ගත්තොත් පරමාණු අතර විද්‍යුත් ඍණතාව වෙනසක් නැහැ. එහෙනම් මෙතන තියෙන්නේ නිර්ද්‍රවීය සහසංජ බන්ධන. අයඩීන්ගේ තියෙන්නේ විද්‍යුත් ඍණතාව වෙනසක් නැහැ සහසංජ බන්ධනේ. එහෙනම් නිර්ද්‍රවීය සහසංජ බන්ධනයක් තියෙනවා. ද්විතීයික අන්තර්ක්‍රියාව මොකක්ද අයඩීන් වල? අයඩීන් අණු බැඳෙන්නේ ලන්ඩන් බල වලින්. ප්‍රේරිත දීර්ඝව ලන්ඩන් බල වලින් තමයි බැඳෙන්නේ. සර් වැන්ඩවාල් අන්තර්ක්‍රියා කියන්නේ මේ ලන්ඩන් බලවල නම? ඔව්. හරිනේ? එතකොට අයඩීන් ගත්තොත් මොන වයිද දිය වෙන්නේ? අයඩීන් ගත්තොත් Ki ද්‍රාවණයක දිය වෙනවා. මෙහා දිය වෙනවා. අයඩීන් ද්‍රාවකයයි ද්‍රවීය නැත්නම් අයනික Ki තුල දිය වෙනවා. අනේ ඒක විතරක් වැරදුනට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අයිස් කියන නම් මුකුත් වරද්දන්න දෙයක් නැහැ. අයිස් කියන ඕනකට තරහ කතා කරා. අයිස් ගත්තොත් කොහොමද? අණුක දැලිසක් ජල අණු බැඳෙන්නේ. විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන. එහෙනම් ද්‍රවීය අණුක දැලිසක්. විදුලිය සංවහනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. තියෙන්නේ මොනවද? හයිඩ්‍රජන් බන්ධන. හයිඩ්‍රජන් බන්ධන වලින් තමයි ජල අණු බැඳෙන්නේ. ඒක ද්විතීයික අන්තර්ක්‍රියාව. ජල අණුවක් තුල තියෙන්නේ මොනවද? සහසංජ බන්ධන. ද්‍රවීය සහසංජ බන්ධන තමයි තියෙන්නේ. මේගොල්ලන්ගේ ගත්තොත් ද්‍රාවිතාවේ ද්‍රවීය ද්‍රාවක තුල දිය වෙනවා. අයිස් දිය වෙන ජලය තුලත් දෙකනොත් දිය වෙනවනේ. ද්‍රවීය ද්‍රාවක තුල දිය ඊළඟට කතා කරන්න තියෙන්නේ NaCl. NaCl කියන්නේ මොනවද? ආයනික දැලිස. විදුලිය සංවහනය කවුරුත් හරියට විස්තර කරලා තිබෙන්නේ මම ලකුණු දුන්නා. ආයනික සංයෝගයට කියන්නේ ඝන අවස්ථාවේ විදුලිය සංවහනය නොකරයි. ද්‍රව විලීන අවස්ථාවේදී ජලීය හෝ විලීන ද්‍රාවණ අවස්ථාවේදී විද්‍යුතය සංවහනය කරනවා. NaCl වල තියෙන බන්ධන වර්ගය මොකක්ද? අයනික බන්ධන තියෙන්නේ. ඒක ඕන විස්තර කරත NaCl ජලීය ද්‍රාවණයක් නම් අයන දීර්ඝ ආකර්ෂණ බල. NaCl විතරක් නම් අයන ආකර්ෂණ බල තියෙන්නේ. ඒතර මෙයා දිය වෙන්නේ මොනව තුලද අයන තියෙන හින්දා? ද්‍රවීය ද්‍රාවක තුල තමයි NaCl දියවීම සිද්ධ වෙන්නේ. අයනික සංයෝග දිය වෙන්නේ ද්‍රවීය ද්‍රාවක තුල. ප්‍රශ්න තියෙනම් අහන්න. ඊළඟ කොටසෙන් අහලා තියෙන්නේ N2O5 N2O HBrO3 ආම්ලයේ කට්ටියගේ ලුයිස් විභාගින්න තමයි තියෙන්නේ. N2O5 මේකෙදින් තියෙන විදිය දැනගන්න ඕන. N2O5 වල ඉන්නේ මෙන්න මේ විදියට. මේක ගොඩක් අය වරද්දලා තිබුණා. මේ ඔක්සිජන්ගේ බන්ධන දෙක සම්පූර්ණ එහෙනම් මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි දන්නවා නයිට්‍රජන්ට බන්ධන 4කට වඩා තියාගන්න බෑ. නයිට්‍රජන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. මොකද නයිට්‍රජන් කියන්නේ දෙවන ආවර්තයේ. නයිට්‍රජන් දෙවන ආවර්තයේ හින්දා 2s2 2p6 වින්‍යාසය අනුව
උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. එහෙනම් මේ ඔක්සිජන් ළඟ එක ඔක්සිජන් කෙනෙක්ට විතරයි ද්විත්ව බන්ධනය තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙයාට ඍණ ඉන්න ඕන. නයිට්‍රජන් පස්සන කාණ්ඩ ඉලෙක්ට්‍රෝන 5යි බන්ධන වලට 4යි 8 හදලා එහෙනම් නයිට්‍රජන්ට ධන ආරෝපණයක් එන්න ඕන. මෙතනත් ඉතින් එක ඔක්සිජන් කෙනෙක්ට ද්විත්ව බන්ධනය 17යි අනිත් ඔක්සිජන්ට ඍණ දාන්න වෙනවා. නයිට්‍රජන්ට ධන වෙනවා. ධන 2යි ඍණ 2යි ආරෝපණත් උදාසීන වුණා. තේරුණාද ප්‍රශ්න තියෙනම් අහන්න. ඊට පස්සේ N2O අණුව ගත්තාම නයිට්‍රජන් ඔක්සිජන් මේකත් වැරදි. හැබැයි මේක නම් වරදින්න බෑ කාගේවත්. එතකොට අරගේ ඔක්සිජන් නේ මධ්‍ය පරමාණු විදියට අරන් තියෙන එතකොට මේ ව්‍යුහය මේ විදියමයි කියලා දැනගන්න ඕන. මේ ස්ට්‍රක්චර් එක මේ විදියටයි බැඳෙන්නේ කියලා දැනගන්න ඕන. ඊළඟට N2O එතනත් ඉතින් අර නයිට්‍රජන් මධ්‍ය පරමාණු හින්දා පරිස්සම් වෙන්න ඕන. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 8කට වඩා තියාගන්න බෑ. බන්ධන උපරිම බන්ධන 4යි. එහෙනම් එක නයිට්‍රජන් කෙනෙක් බන්ධන 3ක් තියාගත්තොත් ඔන්න එයාගේ 8 හරි. මධ්‍ය පරමාණු නයිට්‍රජන්ගේ තමයි ප්‍රශ්නේ. එහෙනම් මෙයාට ධන එනවා. ඇයි? එයාගේ ඉලෙක්ට්‍රෝන 4යි ඉන්නේ. පස්සන කාණ්ඩේ ඉඳ 5ක් ඉන්න ඕනේ. ඔක්සිජන්ට එනවා. ඍණ ඊළඟට අපි අඳින්න දුන්නේ HBRO3. අපි කිව්වා අම්ලයක් නම් ආම්ලික හයිඩ්‍රජන් ඉන්නේ ඔක්සිජන්ට බැඳලා කියලා. ඒක අම්ලයක් වෙන්නේ ඇයි? අම්ලයක් කියන්නේ අපි H+ නිදහස් කරන ඒවට කියනවා අම්ල කියලා. H+ විදියට නිදහස් කරන්න නම් එයා ඔක්සිජන් වගේ ඔක්සිජන්ට බැඳලා ඉන්න ඕනේ. මොකද ප්‍රබල විද්‍යුත් ඍණ කෙනෙක්ට බැඳලා හිටියොත් විතරයි මෙයා මෙහෙට ඉලෙක්ට්‍රෝන අදින්නේ. ඉලෙක්ට්‍රෝන අදිද්දි බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම ඔක්සිජන් අරගෙන ඔක්සිජන් ඍණ වෙනවා. හයිඩ්‍රජන්ට පුළුවන් H ධන විදියට ඉවත් වෙන්න. එහෙනම් ආම්ලයක මේ ආම්ලික ගතිගුණය H ධන නිදහස් කිරීම ඇති වෙන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන්ට බැඳලා ඉන්න ඕන. එහෙනම් මෙතන BrO3 ගත්තොත් Br ට ඉන්න එක හයිඩ්‍රජන් කෙනෙක් ඔක්සිජන්ට බන්ධලා අදිත හැකියි. එහෙනම් අනිත් ඔක්සිජන්ලා ඉන්නේ කොහොමද? ඔක්සිජන්ලා ඉන්න ඕනේ සාමාන්‍යයෙන් බන්ධන දෙකක් තියාගෙන නැත්නම් ඔක්සිජන් ඍණ විදියට. හැබැයි මෙතන බ්‍රෝමින් කියන්නේ දෙවන ආවර්තය නෙවෙයි. ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉලෙක්ට්‍රෝන 8ක් තියාගන්න ඕනේ කියලා ගන්න නැහැ නේ. එහෙනම් ඉතුරු ඔක්සිජන් 3 දෙනා ඉන්නේ මොනවෙන්ද? බන්ධන sorry 1 2 3 4ක් ඇවිල්ලා එහෙනම් ඉතුරු ඔක්සිජන්ලා දෙන්න ඔක්සිජන්ලා ඔක්කොම 3යි 1යි 2යි 3 එහෙනම් එක ඔක්සිජන් කෙනෙක් හයිඩ්‍රජන්ට බැඳලා ඉන්නවා ඒකෙන් තමයි අර ආම්ලික ගතිගුණය ඇති උනේ අම්ලවල ලුයිස් විභාවම මම මේ කතාව දීලා ඇති අම්ලවල ලුයිස් විභාව අඳීමේදී හයිඩ්‍රජන් ඔක්සිජන්ට සම්බන්ධ කරලා දෙන්න ඕන N2O අඳින්නේ අර විදිහට විතරද මේ මම ඇඳා Nට ඍණයි Nට ධනයි දාලා මේක තමයි ස්ථායීම විදිය. මොකද විද්‍යුත් ඍණ කෙනාට ඔක්සිජන්ට ඍණ ඇවිල්ලා. විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ආරෝපණ තියෙනවා. එතකොට මම හිතපු එක වැරදිද? ඔව් ඒක වැරදි. ඔක්සිජන්ට ධන આવොත් වැරදි. ස්ථායී වෙන්නේ නැහැ නේ විද්‍යුත් ඍණ කෙනාට. ඔක්සිජන්ට ධන දාලා නෙමෙයි ඇන්නේ. අපි මේ කරන පළවෙනි එකනේ තින් බන්ධන පේපර් එකක් විදිහට බන්ධන කලින් එකක් කරේ විවරණ එකක් කරා බන්ධන විවරණ එකක් කරා බන්ධන වලින් MCQ 90 ගණක් කරලා දීලා ඇති ආයේ ක්ලාස් එකේ බන්ධන ප්‍රශ්න ගොඩාක් කරලා ඇති ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ සල්ෆේට වල සම්ප්‍රයුක්ත විභාගින් මුලින්ම සල්ෆේට වල ලුයිස් විභාගය හඳ ගන්න සල්ෆේට අපි දන්නවා මේ විදිහට ඍණ දෙකේ ඉන්න ඔක්සිජන් බන්ධන දෙකක් තියා ගන්න ඕනේ නැත්නම් ඔක්සිජන් මත ඍණ තියෙන්න ඕනේ තනි බන්ධනයක් නේ. ඒ 8 ඉලෙක්ට්‍රෝන 8 පිරෙන්නේ මේ විදිහට. මොකද්ද සම්ප්‍රයුක්ත විභාජන කෙටි ක්‍රමය?
සම්ප්‍රයුක්ත ව්‍යුහ අදිද්දි මොකක්ද කරන්න කිව්වේ? එකසර බන්ධන කරන්න කිව්වා. බන්ධන එකසර කරන්න කිව්වා. ඕන එකසර බන්ධන කරමු. ඕන එකසර බන්ධනයට දාද්දි බන්ධන ඉවර එකසර වෙන්නේ. එහෙනම් මෙතන බන්ධනයක් එනවා. මෙතන ඍණ ආයි මෙයා මෙතනට දෙද්දි එකසර යුගලක් හැදෙනවා නම් කැඩෙන්න බන්ධන යුගලක් ඉන්නවා. ආයි මේක මෙතනට කැඩුවොත් මේකමයි එන්නේ. එහෙනම් අපට ආයෙ පුළුවන් මෙයාව මෙතනට දීලා මේක කඩන්න. එක විවිධාකාරයට මේකේ බන්ධන සැකස් වෙන ආකාර ගණන තමයි ගන්න තියෙන්නේ. නම් මෙතනට දිත්ත බන්ධනයක් එනවා. පැහැදිලිද? ආයෙ මෙයා මෙතනට දීලා මෙයා කඩන්න පුළුවන්. ආයෙ කොයි විදිහට දෙන්න තියෙන්නේ? දැන් මේ දෙක හරි, මේ දෙක හරි, මේ දෙපැත්ත හරි, මේ ළඟ දෙන්න දෙපැත්තේ දිත්ත බන්ධන තියෙනව නැහැ. එහෙනම් දෙපැත්තේ දිත්ත බන්ධන එන එකක් ආයෙත් ඇහෙන් නේද? මේ විදිහට ව්‍යුහයක් එන්න පුළුවන් නේද? එක විදිහට වෙනස් ආකාර ගන්න බලන්න. මේක නිකන් අර O level දැනුමක් තියෙන්න ඕනේ මේකට. ආයෙ මොනවද නැත්තේ? මෙතන දෙක හරි, මෙතන හරි, මෙතනයි, මෙතනයි හරි, මේ දෙපැත්ත. ආයේ දෙපැත්ත නම් එකිනෙකට වෙනස් ආකාර බලන්න කොයි විදියටද එන්නේ කියලා. හයක් තියෙනවා. දැන් මේකට මේ විදියට නෙවෙයි අත්‍තරම ඉන්නේ සම්ප්‍රයුක්ත මුහුමක් විදියට. සම්ප්‍රයුක්ත මුහුම ගත්තොත් S O මෙතන මේ SO සැලකුවොත් බන්ධනය ආකාර වලින් මෙතන දිත්ත බන්ධනයක්, මෙතන තනි බන්ධනයක්, තනි බන්ධනයක්, තනි බන්ධනයක්, දිත්ත බන්ධනයක්, දිත්ත බන්ධනය. තනි බන්ධනය ෂුවර්. හැබැයි දිත්ත බන්ධන තියෙන්නේ අවස්ථා 6න් 3ක විතරයි. එහෙනම් මෙතන තියෙන්නේ දිත්ත බන්ධන 6න් 3ක විතරයි. එහෙනම් දිත්ත බන්ධන තියෙන්නේ 0.1යි, 0.5යි. දිත්ත බන්ධන භාගයනේ තියෙන්නේ 6න් 3ක විතරයි. ඒකයි කඩේවි දැම්මේ. මේ ඔක්සිජන් මේ SO සලකුවත් 6න් 3ක විතරයි දිත්ත බන්ධන තියෙන්නේ. එහෙනම් කඩේරි. මේකෙත් 6න් 3ක විතරයි, මේවත් 6න් 3ක විතරයි. නම් ඒවා කඩේරිය දෙන්නේ. ඔක්සිජන්ගේ ආරෝපණය සලකන්න ඕනේ. මධ්‍ය පරමාණුවේ ආරෝපණ නැහැ. එහෙකවත් එන ආරෝපණයක් නැහැ මධ්‍ය පරමාණු සලක. ඔක්සිජන් සලකුවත් මෙතන ආරෝපණයක් නැහැ. මෙතන ඍණ 1යි, ඍණ 2යි, ඍණ 3යි. ඍණ 3ක් තියෙනවා දැන් 6න් ඔක්සිජන් ගේනම් ඍණ 3 බෙදීම අවස්ථා 6යි. එහෙනම් ඍණ භාගයක් එන්නේ. මේ ඔක්සිජන් සලකුවොත් 1යි, ඍණ 1යි, ඍණ 2යි, ඍණ 3යි, ඍණ 4යි. එතනත් ඍණ 4යි, එතනත් ඍණ භාගයයි. එහෙනම් ඍණ භාගයව 4ක් නේද? දැන් 4ටම එන්නේ. මෙන්න සම්ප්‍රයුක්ත මුහුම. පැහැදිලිද? මම ලකුණු දාගන්න විදිය කිව්වේ නෑ N2O5 වල ලුයිස් ව්‍යුහ හඳින තැන ඉඳලා
N2O5 N2O HBrO3 ඒ ලුයිස් ව්‍යුහ වල එකකට ලකුණු 1.5 ගානේ එකකට 1.5 ගානේ ව්‍යුහ 3ට 4.5යි. සම්ප්‍රයුක්ත ව්‍යුහ 6ට එකකට ලකුණු භාගය ගානේ ලකුණු 3යි. සම්ප්‍රයුක්ත ව්‍යුහ 6ට ලකුණු 3යි. සම්ප්‍රයුක්ත මුහුමට මුහුම හරිනම් 1 ලකුණයි. සම්ප්‍රයුක්ත ව්‍යුහ 6ට ලකුණු 3යි. සම්ප්‍රයුක්ත මුහුමට ලකුණයි. ලකුණු දාගන්න මට අවසානයේ ලකුණු ගාන කියන්න. අපිට ඊළඟට අහලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන විකර්ෂක ජ්‍යාමිතිය තමයි ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මධ්‍ය පරමාණුවට වියුග්ම ඉලෙක්ට්‍රෝන තව තියෙනවා මේවා දක්වන්න. එහෙනම් මේගොල්ලෝගේ හැඩත් ඇඳලා දක්වන්න ඕනේ. වියුග්ම ඉලෙක්ට්‍රෝන කියන්නේ මොකක්ද? වියුග්ම කියන්නේ තනි ඉලෙක්ට්‍රෝන ඉන්නවාද කියලා බලන්න. ඒ වගේම මේකේ හැඩය අහන්න ඕනේ. ClF3 එහෙනම් ක්ලෝරින් තමයි මධ්‍ය පරමාණුව. ක්ලෝරින් තමයි ඉන්නේ 3ක්. ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් ඉන්නවා. 5න් 3යි කියන්නේ මොකක්ද හැඩය? T හැඩය. අහන්නේ හැඩය. ඊළඟට ෆෙනෝන්ගේ. ෆෙනෝන් මධ්‍ය පරමාණුව ක්ලෝරින්ට එක බන්ධනයේ තියාගන්න පුළුවන් හැම වෙලාවෙම 8 වෙන්න. එහෙනම් මොකක්ද හැඩය? 8 වෙනි කාණ්ඩේ නම් ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් ඉන්නවා. තලීය සමචතුරස්‍රාකාර. ඊළඟට BrF2 ක්ලෝරින්ට හැම වෙලාවෙම තියාගන්න පුළුවන් එක බන්ධනය. එහෙනම් ක්ලෝරින්ගේ 8 හරි. එහෙනම් ඍණ එන්නේ බ්‍රෝමීන්ට. එහෙනම් මෙයා 7 වෙනි කාණ්ඩේ එන ඉලෙක්ට්‍රෝන ඍණ එකත් එක්ක 8ක් තියෙන්න ඕන. ඔන්න 2යි 4යි 6යි. 5න් 2ක් බන්ධන නම් හැඩය මොකක්ද? රේඛීයයි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ මේ අණු ටිකම දීලා මේ අණු වල ඉලෙක්ට්‍රෝන යුගල පිහිටීම ජ්‍යාමිතිය තමයි ඊළඟට අහන්නේ. මෙන්න මේ කොටස වල ලියලම ඒවල තිබ්බේ නෑ කවුරුවත්. මේ කොටස අතහැරලා මේකේ ජ්‍යාමිතිය කොටස ලියලම නෑ. එහෙනම් මෙතන ජ්‍යාමිතිය මොකද්ද? පහනම් ත්‍රිආනති දීපිරමිඩ. මේකේ 6 නම් අෂ්ටතලීය. මෙතනත් 5යි පහනම් ත්‍රිආනති දීපිරමිඩ. ලුයිස් ව්‍යුහයි හැඩ හරිනම් ලකුණ ගානේ ඒ කොටසට ලකුණු 3යි. ලුයිස් ව්‍යුහ වලට ලකුණු 3යි. ජ්‍යාමිතිය 3ට ලකුණු 3යි. මේ අර බ්‍රෝරෝන සංයුතාව ඉක්මවලානේ ගිහින් තියෙන එහෙම දැම්ම හැකිද අපිට හිතන විදිහට? බ්‍රෝමීන්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. බ්‍රෝමීන් කියන්නේ දෙවන ආවර්තයක් කෙනෙක් නෙවෙයිනේ. දෙවන ආවර්තය නම් විතරයි අපට හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන 8ක් සලකන්න ඕන. බ්‍රෝමීන්ට ඕන තරම් තියාගන්න පුළුවන්. මොකද හැලජන් දෙකක් එද්දි Br තමයි මධ්‍ය පරමාණු වෙන්නේ විද්‍යුත් ධනකන. හරි. හරිනේ? හැබැයි දෙවන ආවර්තය නම් ඉලෙක්ට්‍රෝන 8ට වඩා තියෙන්න බෑ. එහෙනම් මේ විදිහට තමයි ලකුණු වෙන්නේ. ලකුණු එක ගානේ ඒ කොටස් ටිකට. ලකුණු දාන්න යන්න. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සිත් කතර සටහන් අඳින්න කියලා තියෙනවා සංයෝග කීපයක. ඊයද සරයකට 3යි ලකුණු 3යි. ජ්‍යාමිතියට ඉලෙක්ට්‍රෝන යුගල පිහිටීමට ලකුණු 3යි එකකට එක ගානේ. ඊට කලින් ප්‍රශ්නේ හැඩය කොටසට එකකට එක ගානේ ලකුණු 3යි. ඊළඟට අපිට POCl3 අඳින්න කියලා තියෙනවා සිත් කතර සටහන. ආය අඳින්න කියලා තියෙනවා HNO2. මම මුලින් ලුයිස් ව්‍යුහ අඳින්නම්කෝ ඒක ලේසියිනේ. දැන් ෆොස්ෆරස් මධ්‍ය පරමාණුව ඔක්සිජන් ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙනවා. ක්ලෝරින් 3ක් ඉන්නවා. HNO2 නම් මධ්‍ය පරමාණුව නයිට්‍රජන්. මේක අපි අඳලා තියෙනවා ක්ලාස් එකේ. ඔක්සිජන් ද්විත්ව බන්ධනයකින් OH HNO2 කියන්නේ අම්ලයක්. එහෙනම් හයිඩ්‍රජන් ඉන්න ඔක්සිජන්ට බැඳිලා.
නයිට්‍රජන් පස්වෙනි ගාන එන ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවා බන්ධනවල එහෙනම් 5යි. අන්න ආරෝපණයෙන් නැති නයිට්‍රජන් සම්බන්ධ අණුව. මේකේ තිත් කතිර. ඒ කියන්නේ එක සංයෝගයක ඉලෙක්ට්‍රෝන තිත් වලින් පෙන්නනවා අනිත් එකේ කතිර වලින්. එහෙනම් මේ ෆොස්ෆරස් කෙවෙන තිත් ටික වටේ පරමාණු වල කතිර වලින්. එහෙනම් ඔක්සිජන්ට මෙතන කතිර දෙකයි. ක්ලෝරීන්ට කතිරයි. නයිට්‍රජන් ගත්තොත් අපි තිත් වලින් පෙන්නනවා නම් නයිට්‍රජන් ගේ වල තිත් ටික පස්සේ ඔක්සිජන්ගේ එතකොට මෙතන වගේ තිත් පෙන්නන්න බෑ කතිර වලින් පෙන්නන්න ඕනේ ඔක්සිජන්ගේ ඊළඟට මේ එකත් එක්ක ඔක්සිජන් ආයි ඔක්සිජන්ගේ කතිරයයි හයිඩ්‍රජන්ගේ තිත ඔකට කතිර නම් එන මේ විදියට තිතුයි කතිරයි වලින් ඇඳලා තියෙන්න ඕන ඒක නම් හරි ඔය කට්ටියගෙම එතකොට අපි ලුයිස් ව්‍යුහය කියන්නේ මේ බන්ධනයක් කෙටි ඉරකින් අපි නිරූපණය කරනවා නම් ඒක ලුයිස් ව්‍යුහය වෙනවා ඊළඟට අපට අඳින්න තියෙන්නේ ClO4- ක්ලෝරේට් අයනය ක්ලෝරීන් තමයි මධ්‍ය පරමාණු එන ඔක්සිජන් 4ක් ඉන්නවා ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන ගානේ ප්‍රශ්නයක් නැහැ මොකද ක්ලෝරීන් දෙවන ආවර්තය නෙමෙයි තුන්වන ආවර්තය එහෙනම් ඔක්සිජන් 3ක් ද්විත්ව බන්ධන වලින් බැඳිලා එක ඔක්සිජන් එකක් අනිබන්ධනයෙන් බැඳෙන හින්දා තමයි රිනයින් එහෙනම් මෙන්න ක්ලෝරේට් අයනේ ලුයිස් ව්‍යුහය මේක අහන්නේ හැඩය මොකද්ද 4න් 4 නම් චතුස්තලීය ඊළඟට pH3 මධ්‍ය පරමාණු ෆොස්ෆරස් පස්වන කාණ්ඩයක් කෙනෙක් ෆොස්ෆරස් කියන්නේ එහෙනම් හයිඩ්‍රජන් 3ට බන්ධන 3යි ඉලෙක්ට්‍රෝන යුගලයක් ඉන්නවා බන්ධන වලට සහභාගී නොවු එකසර යුගල එකක් එහෙනම් 4න් 3යි කියන්නේ හැඩය මොකක්ද ත්‍රිකෝණාකාර පිරමීඩ තමයි හැඩය ඊළඟ ප්‍රශ්නේ ඊළඟ එක PCl4 ධන ෆොස්ෆරස් පස්වෙන කාණ්ඩ එනම් ඉලෙක්ට්‍රෝන 4 වෙන්න ෆොස්ෆරස්ට තමයි ධන ඉන්නේ හැඩය මොකක්ද බන්ධන 4යි 4ම සිග්මා එකසර නැහැ එහෙනම් හැඩය චතුස්තලීයයි ඊළඟ එක PCl5 ෆොස්ෆරස් පස්වන කාණ්ඩේ පහම සිග්මා බන්ධන එහෙනම් මොකක්ද පහෙන් පහ නම් ත්‍රිආනති ද්විපිරමිඩ ඊළඟට PCl6 ඍණ PCl6 වෙනකොට ෆොස්ෆරස් පස්වන කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 5යි පිටතම ඉන්නේ එහෙනම් බන්ධන 6ක් හදන්න නම් ෆොස්ෆරස්ට තමයි ඍණ ඇවිල්ලා තියෙන්නේ එතකොට අෂ්ටතලීය හැඩය ක්ලෝරීන් 6ක් බැඳෙනවා හැඩය අෂ්ටතලීය එහෙනම් මේවයේ ලකුණු මේ අන්තිම තුනේ එකකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න ව්‍යුහ තුනට ලකුණු 6ක් ඊට කලින් ClO4- PH3 වල හැඩවලට දෙකටම ලකුණු 1යි රෝම ඉලක්කම් දෙක කොටසට ClO4 ඍණ PH3 දෙකටම ලකුණු 1යි එකකට 0.5 ගන්න ඊට කලින් ප්‍රශ්නේ POCl3 HNO2 තිත් කතිර සටහනේ එකකට ලකුණු 0.5 ගානේ
මුළු ලකුණු එකයි ඒ දෙකටම POCl3 එකයි HNO2 දෙකටම ලකුණයි ආයේ ClO4 ඉන PH3 මේ දෙකටම ලකුණයි ලකුණු ගාන හදලා මට මුළු එකතුව හදලා WhatsApp එවන්න group එකේ මගේ ලකුණු ගානත් එක බලන්න ඕනේ හරිද කියලා මම ෆොටෝස් වල ඉන්නේ ඔයගොල්ලෝගේ චෙක් කරේ අන්තිම ප්‍රශ්නේ හැඩය අපෝහණය කරන්න කියනකොට විස්තර කරලා තියෙන්න ඕන මධ්‍ය පරමාණු වටා මුළු ඉලෙක්ට්‍රෝන ගණන සිග්මා බන්ධන ගණන එකසර ගණන VSCPR යුගල ගණන එම නිසා හැඩය ඒ විදියටම ලියන්න ඕන දැන් ෆොස්ෆරස් කිය අපි කතා කරනවා නම් මධ්‍ය පරමාණු කවුද ෆොස්ෆරස් ෆොස්ෆරස් වටා මුළු ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝන යුගල ගණන 5යි සිග්මා බන්ධන ගණන 5යි එකසර බිඳුවයි එම නිසා හැඩය ත්‍රියාණති දී පිරමිඩ අපෝහණය කරන්නයි කිව්වොත් ඒ විදිහට විස්තර කරලා ලියන්න ඕන